ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ගලිගමුව යට්ටෝගොඩ ධම්රජ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ගන්තුනේ ස්වර්ණ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්වතුන් වතුගෙදර කුරුඳුවත්ත නන්දන නිවසේ පදිංචි ජේ.ඊ. හේමලතා මහත්මිය ප්‍රධාන පිරිස සහ මීගලෑව සියඹලෑව පොතාන අංක 313.5.102 නිවසේ පදිංචි සුනේත්‍රා සඳමාලි කුමාරිහාමි මහත්මිය. අද ධර්මානුශාසනාව සත්ත ජටිල සූත්‍රය ඇසුරින් මිනිසුන් හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳයි. සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සංපාදේත. ආම භන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නවං නරූපේන නරෝ සුජානෝ නවිස්සසේ ඉත්තර දස්සනේන සුසංඥතානංහි ව්‍යංජනේන අසංඥතාලෝක මිමං තරන්තිති. ධර්මශ්‍රවණාබිලාසී සැදැහැවත් කාරුණික පින්වත්තුනි පින්වතියනි, ඔබ සැම දෙනාම මේ මොහොතේ සූදානම් වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මගින් විසුරුවා හරිනු ලබන ඒ ධර්ම දේශනාවකට සවන් දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත් ගාථා දේශනාව ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ සගාතක වග්ගයේ කෝසල සංයුත්තේ අපුත්තක වග්ගයට අයිති සත්ත ජටිල සූත්‍රයයි මේ ගාථා දේශනාව සඳහන් වන්නේ. මේ ගාථා දේශනාවෙන් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ මිනිසුන් හඳුනාගන්නේ කෙසේද කියල කාරණයයි. මිනිසුන් හඳුනාගන්නේ කෙසේද කියල කාරණයයි. පින්වත්නි, මේ සමාජ ජීවත්වන විට අප හැම දෙනාම මිනිසුන් වශයෙන් ඉපිද සමාජයේ අන් අය සමග ගනුදෙනු කරමින් දුක සැප බෙදා ගනිමින් යුතුයකම් ඉටු කරමින් ඒ විදිහේ ජීවිත ගත කරන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී මේ ධර්මානුශාසනාවෙන් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ අප ඇසුරු කරන අප සමග ජීවත් වෙන මේ මිනිසා නැමැති සත්වයා අපි කොහොමද හඳුනාගන්නේ කියන එක ඉතා වැදගත් කාරණයක්. ඒ නිසා මිනිසුන් හඳුනා ගැනීම අනිකුත් සත්වලෝකයේ සතුන් අතරත ඉතාමත් අපහසු කාරණයක් බව ඔබ සැම දෙනාටම පැහැදිලි. මොකද මේ සමාජයේ මේ ලෝකේ ජීවත් වන විවිධ සත්ත්ව වර්ග අතර
ඔවුනොවුන්ටම ආවේනික වූ ගති ලක්ෂණ ඒ වගේම හැඩරුව මේ ආදී දේවල් ඒ සත්වයන්ට සතුන්ට ආවේනික ලක්ෂණ තියෙනවා. නමුත් මිනිසුන්ට එවන් ආවේනික වූ ලක්ෂණ මිනිසුන්ගේ හඳුනා ගන්නට බොහොම අමාරුයි. ඒ නිසා ඒ ලෝකේ ජීවත්වන සෑම කෙනෙකුටම මිනිසා නැමැති සත්වයාගේ ගති ලක්ෂණ හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එහෙමනම් පින්වත්නි, මේ ධර්මදේශනාවේදී මා මාතෘකා කරගත් ගාථා දේශනාවෙන් පැහැදිලි කරන්නේ න වන්න රූපේන නරෝ සුජානෝ න විස්සසේ ඉත්තර දස්සනේන සුසඤ්ඤතානංහි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝකමිමං චරන්ති. ඒ ගාථාවෙන් පැහැදිලි වන්නේ න වන්න රූපේන නරෝ සුජානෝ, මිනිසුන් වර්ණයෙන් ඒ වගේම පැහැයෙන් හඳුනා ගන්නට නොහැකිය. න විස්සසේ ඉත්තර දස්සනේන, මේ මිනිසුන් බොහෝ කාලයක් දැකීමෙන් ඇසුරු කිරීමෙන් පමණයි විශ්වාසයට පැමිණෙන්නට පුළුවන් වෙන්නේ. සුසඤ්ඤතානංහි ව්‍යංජනේන, බොහෝම සංසුන් ඉඳුරන් ඇති අය වගේ මේ සමාජයේ මිනිසුන් කටයුතු කරනවා. එහෙම වුවත් අසඤ්ඤතා ලෝකමිමං චරන්ති. ඒ දිහේ සංසුන් ඉඳුරන් ඇති වගේ හැසුරුණත් බොහෝ දෙනෙක් අසංවර ඉඳුරන් නැතිව බොහොම අසංවරශීලී ලෙස මේ සමාජයේ ජීවත් වෙනවා කියන වග මේ ගාථාවෙන් පැහැදිලි කරනවා. එහෙමනම් පින්වත්නි, මේ ගාථා දේශනාවට සම්බන්ධ ඒ අවස්ථාව පිළිබඳවත් කෙටියෙන් ඔබට පැහැදිලි කර දීම මේ ගාථාවේ කරුණු තේරුම් ගන්නට ඔබට වැදගත් වෙනවා ඇති. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සවැත් නුවර පූර්වාරාම විහාරස්ථානයේ වැඩ සිටින කාලේ එම විහාරයට පසේ නදී කොසොල් රජතුමා පැමිණෙනවා. කොසොල් රජතුමාගේ සිරිතක් තමයි දිනපතා විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා උන්වහන්සේ සමග සතුටු සාමීචියේ යෙදෙන ගතියක් කොසොල් මහරජතුමාට තිබුණා. ඒ අනුව එදා දිනයේදී කොසොල් මහරජතුමා විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සතුටු සාමීචියේ යෙදෙන වේලාවේදී ඒ විහාරය අසල පාරදිගේ එක්තරා ජටිල පිරිසක්, ඒ වගේම නිගණ්ඨ පිරිසක්, අචේලක පිරිසක්, ඒක සාටක පිරිසක්, පරිබ්‍රාජක පිරිසක් මේ විහාරයේ ධර්මශාලාව අසලින් ගමන් කරනවා. මේ විහාරයේ ධර්මශාලාව අසලින් ගමන් කරන මේ ජටිලයන්, නිගණ්ඨයන් ආදී මේ තවුස් පිරිස දැක්ක රජතුමා මොකද කළේ? ඒ සමගම එතනින් නැගී සිට උතුරු සළුව ඒකාංශ පොරවා දකුණු දන බිම තබා අර තාපස පිරිසට වන්දනා කරනවා.
එසේ වන්දනා කර රජතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනී මම කොසොල් මහරජතුමා මේ විදිහට කොසොල් මහරජතුමා අර ජටිල පිරිසට සඳහන් කළා. ඒ අනුව ඒ වන්දනා කිරීමෙන් පසුව රජතුමා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මේ ලෝකයේ අර්හත්වයට හෝ අර්හත් මාර්ගයට පැමිණිච්ච පිරිසක් ඒ පිරිස ඒ අර්හතුන් වහන්සේටයි අපේ මාගේ ඒ නමස්කාරය සිද්ධ කළේ කියලා රජතුමා ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජතුමනි දුජ්ජනානංකෝ ඒතං මහාරාජ තයා ගිහිනා කාමභෝගිනා පුත්ත සම්බාධ සයනං අජ්ජාවසන්තේන කාසික චන්දනං පච්චානුභොන්තේන මාලා ගන්ධ විලේපනං ධාරයන්තේන ජාත රූප රජත රජතං සාදියන්තේන ඉමේවා අරහන්තෝ ඉමේවා අරහන්ත මග්ගං සමාපන්නාති කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහරජතුමනි නොඹ වගේ කාමභෝගී ගිහියන්ට දූ දරුවන් පෝෂණය කරන ගිහිගෙය වසන සඳුන් ආදිය ආලේප කරන මේ වගේ සුකෝපභෝගී ගිහි ජීවිත ගත කරන ඔබ වගේ අයට රහතන් වහන්සේ හෝ රහත් මගට පිළිපන් උතුමන් වහන්සේ හඳුනාගත නොහැකිය කියලා බුදුරජාණන් වහන්සේ රජතුමාට ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරමින් මිනිසුන් හඳුනා ගන්නේ කෙසේදැයි පැහැදිලි කර දෙන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජතුමනි මිනිසුන් හඳුනා ගන්නට මිනිසුන්ගේ ගති ලක්ෂණ හඳුනා ගන්නට ආකාර 4ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවාසේන කෝ මහරජ සීලං වේදිතබ්බං මහරජතුමනි සංවාසේන බොහෝ කාලයක් එකට වාසය කිරීමෙන් මිනිසුන් තුල පවතින සීලය හඳුනාගත යුතුය. තංචකෝ දීගේන අද්දුනා න ඉත්තරං මානසිකරන්තෝ නෝ අමනසිකරන්තෝ පඤ්ඤවතානෝ දුප්පඤ්ඤේන කියලා බුදුරජාණන් වහන්සේ තව දුරටත් පැහැදිලි කරනවා. මිනිසුන් තුල පවතින සීලය හඳුනා ගන්නට ඒ අය ඇසුරු කළ යුතුයි. බොහෝ කාලයක් ඇසුරු කළ යුතුයි. ඒ වගේම නුවණින් ඒ අය ඇසුරු කළ යුතුයි. නුවණැති අයට පමණයි මේ මිනිසුන්ගේ සීලාදී ගුණ හඳුනා ගන්නට පුළුවන් වන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා සංවෝහාරේන කෝ මහරජ සෝචයං වේදිතබ්බං මහරජතුමනි ඔවුන්ගේ ව්‍යවහාරය අනුව කතාබහ හැසිරීම අනුව ඔවුන්ගේ සිතේ පවතින පිරිසිදු බව හඳුනාගත හැකිය කියලා බුදුහාමුදුරු දේශනා කළා. පළවෙනි අවස්ථාවෙන් එකට ඇසුරු කිරීමෙන් සීලය හඳුනාගත හැකිය. දෙවැනි අවස්ථාවෙන්
ඔවුන්ගේ කතාබහින් ව්‍යවහාරයෙන් ඔහුගේ සිතේ පවතින පිරිසිදු බව හඳුනාගත හැකිය කියලා දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වැනුව දේශනා කරනවා ආපදාසුකෝ මහරජ ථාමෝ වේදි තබ්බෝ. මහරජතුමනි, විපතක් ආපදාවක් උණු අවස්ථාවේදී තමයි කෙනෙක්ගේ ඉවසීම කෙසේදැයි හඳුනාගත හැක්කේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාකච්ඡායකෝ මහරජ පඤ්ඤාවේදි තබ්බා. කෙනෙක්ගේ ප්‍රඥාව නුවණ බුද්ධිය කෙසේදැයි හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ සාකච්ඡා කිරීමෙන්, ඔහු සමග කතා බහ කිරීමෙන් තමයි කෙනෙක්ගේ ප්‍රඥාව කෙබඳුදැයි හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කළා. ඒ අනුව මේ සූත්‍ර දේශනාවේ කරුණු කිහිපයක් පැහැදිලි වෙනවා. කෙනෙක්ගේ සීලය හඳුනාගන්නේ කෙසේද? සිතේ පිරිසිදු බව හඳුනාගන්නේ කෙසේද? කෙනෙක්ගේ ඉවසීම හඳුනාගන්නේ කෙසේද? කෙනෙක්ගේ ප්‍රඥාව හෙවත් බුද්ධිය හඳුනාගන්නේ කෙසේදැයි මේ කරුණු හතර මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. ඉතින් පින්වත්නි, මේ ලක්ෂණ හතර තවදුරටත් විස්තර කරන්නට පළමුව මේ වගේම අවස්ථාවක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දිනක් බුදුරජාණන් වහන්සේ චම්පානුවර ගග්ගරා පොකුණු තෙර වැඩ වාසය කරනවා. ඒ ස්ථානයට පෙස්ස නම් ඇත් ගොව්වෙක්ද කන්දරක නම් පිරිවැජියෙක්ද පැමිණෙනවා. පෙස්ස බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරනවා. කන්දරක සතුටු සාමීචියේ කතා කොට එකත් පසක සිටිනවා. එහෙම එකත් පසක සිට මේ අය ප්‍රකාශ කරනවා තුන්හි භූතං භික්ඛු සංඝං අනුවිලෝකෙත්වා අච්චරියං භෝගෝතම අභූතං භෝගෝතම යාවචින්කිදං භෝගෝතම ගෝතමේන සම්මා භික්ඛු සංඝෝ පටිපාදිතෝ කියලා. ඒ අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝම පුදුමයි ඔබ වහන්සේ මේ භික්ෂු සංඝයා හික්මවා සිටින ආකාරය. මේ තරම් නිහඬතාවයෙන් මේ මහා භික්ෂු සංඝයා වැඩ සිටින ආකාරය බොහෝම පුදුම සහගත දෙයක් කියලා බුදුරජාණන් වහන්සේට ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ ඔවුන්ගෙන් සමග සාකච්ඡාවක් කරනවා. ඒ අවස්ථාවේදී මේ පෙස්ස නම් හත්තාරෝහකයා බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සතුන්ගේ ගති ලක්ෂණ තේරුම් ගන්නට පුළුවන්. නමුත් මිනිසුන්ගේ ගති ලක්ෂණ තේරුම් ගන්නට අපහසුයි. ගහනං හේතං බන්තේ යදිදං මනුස්සා උත්තානකං හේතං බන්තේ යදිදං පසවෝ කියලා මේ මිනිසුන්ගේ ගති ලක්ෂණ තේරුම් ගැනීම ඉතාමත් අපහසුයි. නමුත් සතුන්ගේ ගති ලක්ෂණ තේරුම් ගැනීම ඉතාමත් පහසුයි කියලා මේ අවස්ථාවේදී මේ පෙස්ස නම් ඇත්ගොව්වා බුදුරජාණන් වහන්සේට දේශනා පැහැදිලි කළා. ඒ කාරණය ඉතා පැහැදිලි. ඒ සූත්‍රයේදීත් ඒ වගේම අපිට මේ සමාජයේ විවිධ අවස්ථාවලදීත් පේනවා
සතුන්ට යම්සි අවශ්‍යතාවයක් වුණු විට අපි උදාහරණයකට ගත්තොත් ඇතෙක් කියලා ඒ ඇතා සමහර විට මහ පෙරහැරක ගමන් කරන අවස්ථාවක වුණත් ඔහුට ශරීර කෘත්‍යයක් කරන්නට සිදු වුණොත් ඒ අවස්ථාවේම ඔහු ඒ කටයුත්ත කරනවා. නමුත් මිනිසුන් එහෙම නෙවෙයි, මිනිසුන් සඟවාගත් අදහස් ඇත්තවුන් කියලා මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී ඒ ඇත්ගොව්වාට ප්‍රකාශ කරනවා. එහෙමනම් පින්වත්නි, මේ සූත්‍ර දේශනාවේ අපි ඉහතින් සඳහන් කළ ඒ කරුණු 4 මිනිසුන් හඳුනාගන්නේ කෙසේද කියන කාරණේදී මිනිසුන් හඳුනා ගැනීමේ සඳහා මිනිසුන් සමග එකට වාසය කිරීමෙන් ඔවුන්ගේ සීලය හඳුනාගත යුතුයි කියලා පළමුවෙන් ප්‍රකාශ කළා. පින්වත්නි, සීලය කියලා කියන්නේ කුමක්ද? ධර්මයේ විස්තර වෙනවා. කාය වාචානං සමෝදානං සීලං කියලා. කාය වචන දෙකෙහි සංවර කිරීම තමයි, සංවර වීම තමයි, කාය වචන දෙක සංවර කර ගැනීම තමයි සීලය කියලා කියන්නේ. එතකොට කයින් වෙන අකුසල් වැරදි දුරු කරගෙන, වචනයෙන් වෙන අකුසල් වැරදි දුරු කරගෙන කය වචන දෙකෙහි සංවර බව ඇති කර ගැනීම සීලය කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒ නිසා සීලය පිළිබඳව දීර්ඝව විස්තර කරන්නට මේ අවස්ථාවක් නෙවෙයි. මේ අය සීලය පිළිබඳව බොහෝ කරුණු ඉගෙනගෙන තියෙනවා. සීලෙහි ආනිසංස ලෙස ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. මහත් වූ භෝගස්කන්ධයක් ලැබීම, කල්යාණ කීර්තිය ලෝකේ පුරා පැතිරීම, රජු ආදීන් කරා විසරදව එළඹීම, සිහි මුලා නොවි මිය පරලෝ යාම, මරණින් මතු දෙව්ලොව ඉපදීම කියන මේ ආනිසංස සීලයෙන් ලැබෙන බව ධර්මයේ විස්තර කරනවා. ඒ නිසා කෙනෙක්ගේ කායික වාචසික සංවරය සීලය ලෙස මේ අවස්ථාවේදී පැහැදිලි කරන්නට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. සංවෝහාරේන කෝ මහරජ සෝචයං වේදිතබ්බං. මහරජතුමනි, ඇතැම් කෙනෙක්ගේ ව්‍යවහාරය හෙවත් කතාබහ ඇවතුම් පැවතුම් තුලින් ඔවුන්ගේ සිතේ පිරිසිදු බව දැනගත හැකි. පළමුවෙන් අපි කය වචන දෙකේ සංවරය සීලය ලෙස, ඒ වගේම මේ අවස්ථාවේදී සිතේ පිරිසිදු බව තුලින් සිත පිළිබඳව සිත කය වචනය කියන මේ තුන්දොරම සංවර කර ගැනීමෙන් පුද්ගලයාට මහත් වූ යහපතක් ඇති කරගන්නට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආපදාසුකෝ මහරජ තාමෝ වේදිතබ්බෝ. ආපදාවක් විපතක් වුණු වේලාවේදී තමයි කෙනෙක්ගේ ඉවසීම කෙසේදයි තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. බොහෝ අවස්ථාවල විපතක් කරදරයක් වුණු අවස්ථාවල බොහෝ දෙනෙක්ගේ ඉවසීම නැති වෙනවා. ඉවසීම නැති වුණාම හඬනවා, වැළපෙනවා, විලාප දෙනවා. සමහර විට විවිධාකාරයේ අනතුරු සිදු කරගන්නේ ඒ අවස්ථාවට ඉවසීමෙන් මුහුණ දීමේ හැකියාව නැති නිසායි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවකම සඳහන් වෙනවා. ඛේදෝ විපත්තිසු පටික්ඛයාන. විපතක් පැමිණි වේලාවේදී කනගාටුවට පත්වීම, හඬීම, වැළපීම ඒ විපතට කළ යුතු පිළියමක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා
විපතක සෑම විපතකදීම ඉවසීමෙන් කටයුතු කරේම තමයි සැනසීම ලැබෙන මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කන්ති පරමං තක්කෝ තිතික්ඛා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි වෙන්නේ යයි. ඒ නිසා පින්වත්නි තුන්වෙනි කාරණය තමයි විපතක් වූ විට ඉවසීම තියෙනවද නැද්ද කියලා දැනගැනීම ඉතා වැදගත්. කෙනෙක් තේරුම් ගන්නට මිනිසුන් තේරුම් ගන්නට තියෙන හොඳම අවස්ථාව තමයි විපතක් වුණු වේලාව. ඊළඟට හතරවෙනි කාරණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රඥාව තේරුම් ගන්නේ කොහොමද කියලා. කෙනෙක්ගේ ප්‍රඥාව අවබෝධය ලැබෙන්නේ කෙසේදයි තේරුම් ගන්නේ කොහොමද. කෙනෙක්ගේ ප්‍රඥාව ඇතිවන ආකාර කීපයක් පිළිබඳව මේ සූත්‍ර දේශනාවල විස්තර කරනවා. චින්තාමය පඤ්ඤා, ශ්‍රුතමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා කියලා මේ ප්‍රඥාව ඇතිවන ආකාර තුනක් පිළිබඳව තමාම සිතා ඇති කරගත් දැනුම, ඒ වගේම අන් අයගෙන් අසා ලබාගත් දැනුම, ඒ වගේම විදර්ශනාදිය වඩීමෙන් ලබන භාවනාමය ප්‍රඥාව කියන මේ ප්‍රඥාව තුන් ආකාරයි. ඒ නිසා පින්වත්නි මේ ධර්ම දේශනාවේදී මේ දහම් කරුණු කීපය ඉතා කෙටියෙන් මේ අවස්ථාවේදී මා විසින් පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න වන්න රූපේන නරෝ සුජානෝ න විස්සසේ ඉත්තර දස්සනේන සුසඤ්ඤතානංහි ව්‍යංජනේන අසඤ්ඤතාලෝක මිමං චරන්ති. ඒ අනුව ඒ සත්ත ජටිල සූත්‍රයේදී අර කොසොල් මහ රජතුමා සිටිය විහාරය අසලින් ගිය පිරිස අවසානයේ රජතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ ගියේ මගේ චරපුරුෂයෝ විවිධාකාරයේ නිගණ්ඨ ආදී ජටිල ආදී ඇඳුම් පැළඳුම් වලින් මේ ආදී උපකරණ වලින් සැරසිලා මේ ගියේ මගේ චරපුරුෂ සේවාවේ පිරිස කියලා රජතුමා පැහැදිලි කළා. ඒ වගේ මේ සමාජේ ජීවත් වන විට අපට මිනිසුන් හැටියටම ජීවත් වුවත් මේ මිනිසුන් හඳුනා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක් ලෙස මේ සූත්‍ර දේශනාවේදී අපට පැහැදිලි වෙනවා. ඒ අනුව පින්වත්නි අපි මේ සූත්‍රයේ ඔබ සෑම දෙනාම පැහැදිලි කරගත් පරිදි පුද්ගලයෙක්ගේ ජීවිතයේ ඒ පුද්ගලයාගේ ගති ලක්ෂණ ඒ අවස්ථාවට අනුව ඔහු කටයුතු කරන්නේ කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. කෙනෙක්ගේ ජීවිතේ සීලය කියලා කියන්නේ හැදියාව. කය වචන දෙකේ සංවරකම සීලය. එතකොට සීලය කියලා කියන්නේ ඔහු කතා කරන වචන, ඒ වගේම ඔහු කරන කටයුතු. යම්කිසි කෙනෙක් ඔහුගේ වචනයෙන් කතා කරන වචන බොහොම සංවරශීලී වචන වෙන්න ඕනේ. ඒ වගේම ඔහු කටින් කතා කරන දේවල් වගේම ඔහු අතින් පයින් හැසිරීමෙන් කටයුතු කරන ආකාරයත් සංවරශීලී වෙන්නට ඕන. එහෙම ඇතම් කෙනෙක් සමහර විට බොහෝම වචන බොහොම සංවර වගේ බාහිරට පේන කතාබහ තියෙන අයත් ඉන්නවා. ඇතුළතින් කිසිම සංවරයක්, කිසිම පිරිසිදු බවක්, හික්මීමක් නොමැති බාහිරව බොහෝම ප්‍රියමනාප වචන කතා කරන අය මේ සමාජෙ දකින්න පුළුවන්. නමුත් ඔහුගේ හිතේ බොහෝම දරුණු ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වගේ ගති ලක්ෂණ දකින්න පුළුවන් අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක සඳහන් වෙනවා න වාක්කරණ මත්තේන වන්න පොක්කර තායවා
සාදු රූපෝ නරෝ හෝති ඉස්සුකී මච්චරී සට්හෝ. මිහිරි වචන කී පමණින් ඒ වගේම ලස්සන රූමත් සිරුරක් තිබූ පමණින් කෙනෙකු යහපත් කෙනෙකු ලෙස හඳුනා ගන්නට නොහැකිය. යම් කෙනෙක්ගේ සිතේ ඊර්ෂ්‍යාව, මසුරුකම, කපටිකම ආදී මේ ගති ලක්ෂණ මේ දුර්ගුණ තියෙනවා නම් ඒ සිතේ පවතින දුර්ගුණ බාහිරව අපට පේන්නේ නැහැ. බාහිරව අපට හඳුනා ගන්න බෑ. ඒ නිසා බාහිර පෙනුමෙන් මේ බාහිර වචන වලින් රූපයෙන් කෙනෙක් හඳුනා ගන්නට නොහැකි බවයි බුදුහාමුදුරු දේශනා කළේ. ඒ නිසා කෙනෙක්ගේ බාහිර පෙනුම වගේම අභ්‍යන්තර පෙනුමත් අභ්‍යන්තර සංවර්ධනයත් ඉතාමත් වැදගත්. ඒ වගේම කොච්චර කෙනෙක් දහමින් දැනුමෙන් පෝෂණය වුණත් දහම් දැනුමෙන් දහම් කරුණු වලින් කොච්චරනම් දැනුමෙන් යුක්ත වුවත් ඒ පුද්ගලයා ඔහු දැනගත් ඒ ධර්ම කරුණු තමන්ගේ ජීවිතයට එකතු කරගත්තේ නැත්තම් හොඳම උදාහරණයක් තමයි විපතක් වුණු වෙලාවද. කෙනෙක්ගේ ජීවිතේ විපත් අතර කෙනෙක්ගේ තමන්ට හිතවත්ම ප්‍රියමනාපම ආදරණීයම කෙනෙක් මරණයට පත්වෙන අවස්ථාවක්. ඒ වගේම තමන් ගොඩාක් ආස කරන වස්තුව ධනය දේපල විනාශ වුණු අවස්ථාවල. ඒ වගේ විපතක් වුණු වෙලාවක යම් කෙනෙකුට ඒ තමන්ට සිදුවුණු විපත පිළිබඳව ඉවසීමක් නැතුව ඒ අවස්ථාවට මුහුණ දෙන්න බැරි නම් සමහර විට සමහර කෙනෙක්ගේ මහා බලාපොරොත්තු කඩ වුණාම ජීවිතේ විනාශ කරගන්නවා, සියදී නසා ගන්නවා. ජීවිතේ කිසිම ඉවසීමක් නැහැ. සමහර විට තමන් අවට ඉන්න අයට මහා විනාශයක් සිද්ධ කරනවා. ඒ වගේ මහා අවාසනාවන්ත ආකාරයෙන් කටයුතු කරන අයත් මේ සමාජෙ දකින්න පුළුවන්. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක්ගේ ප්‍රඥාව හොඳට තේරුම් ගන්නට පුළුවන් එක් අවස්ථාවක් තමයි ඔහු සමග කතා බහ කිරීම, සාකච්ඡා කිරීම, සංවාද ඇති කර ගැනීම. එක්තරා සංස්කෘත පඬිවරයෙක් සඳහන් කරනවා දූරතක් සෝභතේ මූර්ඛෝ ලම්බ සාඨ පඨෝ වෘතः තාවච්ච සෝභතේ මූර්ඛෝ යාවත් කිංචින්න භාසතේ. යම්සි කෙනෙක් නිහඬව ඉන්න තාක්කල් ඔහුගේ පාණ්ඩිත්‍යය පේනවා, ඔහුගේ උගත්කම පේනවා. නමුත් යම්සි කෙනෙක් ඔහුගේ නිහඬ බව දුරු කරලා කතා බහ කරන අවස්ථාවේදී ඔහු තුල පවතින මෝඩකම, නුවණ නැතිකම, බුද්ධිමත් නොවන බව තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා පින්වත්නි කෙනෙක්ගේ ජීවිතේ මේ කියන ගුණාංග හඳුනා ගන්නට මේ අවස්ථාවල අපට හැකියාව තියෙනවා. ඒ නිසා කෙනෙක්ගේ සීලය, ඒ වගේම සිතේ පිරිසිදු බව, ඒ වගේම ඉවසීම, ඒ වගේම ප්‍රඥාව කියන මේ ගුණාංග හඳුනා ගැනීමට ඔවුන් ඇසුරු කර, ඔවුන් සමග කතා බහ කර, ඔවුන්ට විපතක් වුණු අවස්ථාවේදී මේ අවස්ථාවල ඒ පුද්ගලයන්ගේ ගති ලක්ෂණ තේරුම් ගන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්වත්නි මේ අවස්ථාවේදී මේ සූත්‍රයේ සඳහන් කළ පරිදි මිනිසුන් හඳුනාගන්නේ කෙසේද කියන කාරණය ඉතාමත් පැහැදිලි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න වන්න රූපේන නරෝසු ජානෝ න විස්සසේ ඉත්තර දස්සනේන සුසඤ්ඤතානංහි ව්‍යංජනේන අසඤ්ඤතාලෝක මිමං චරන්ති. වර්ණයෙන් පැහැයෙන් මිනිසුන් හඳුනාගත නොහැකිය. බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන්
පමණක් ස්වාසයට පත්විය නොහැකිය. බොහෝම සංසුන් ඉදුරන් ඇති අය වගේ බොහොම අසංවර ඉදුරන් ඇති අය මේ ලෝකේ හැසිරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරවදාලා. ඒ නිසා පින්වත්නි ඔබ මේ සමාජ ජීවත් වන විට මේ මිනිසුන් හඳුනාගෙන ඔවුනොවුන්ගේ ගති ලක්ෂණ හඳුනාගෙන මිනිසුන් තුළ වූ උදාර ගති ලක්ෂණ ඒ වගේම දුර්වල ගති ලක්ෂණ මොනවාදයි වෙන්වෙන්ව හඳුනාගෙන බොහොම පරිස්සමින් මේ සමාජය සමග ගනුදෙනු කරමින් ඇසුරු කරමින් ඔබගේ මෙලොව ජීවිතය යහපත් කර ගන්නට පරලොව ජීවිතය සුවපත් කර ගන්නට කෙලවර උතුම් වූ අමා මහ නිවන් සුව ලබා ගන්නට මේ ධර්මානුශාසනාව ඔබ හැම දෙනාටම උපකාර වේවා කෙලවර උතුම් නිවනින් සැනසීම ලැබේවා කියා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසරයි ස්වාමින් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට. වතුගෙදර කුරුඳුවත්ත නන්දන නිවසේ පදිංචිව විසූ විශ්‍රාමලත් රක්ෂණ කළමනාකරු සර්ප විෂ වෛද්‍ය කේ දයානන්දද සිල්වා මහත්මයා 2022 ජනවාරි මාස 19 වන දින පරලෝ සැපත් වී තෙමස් පූර්ණ සිහි කිරීම වෙනුවෙන් බිරිඳ දරුවන් දෙදෙනා ලේලියන් දෙදෙනා හා මුණුපුරු මිනිපිරියන් විසින් මෙම ධර්ම දානමය පින්කම සිදු කරයි. එම දායකත්ව ජේ.ඊ. හේමලතා මහත්මිය, කේ චම්පික නිශාන්ත මහත්මයා, මල්කා මහත්මිය, පෙමිර පුතා, කේ චිරාත් යසන්ත මහත්මයා, නුවන්සලා ප්‍රියදර්ශනී මහත්මිය, නිපුණි නයනතරා, සනුලි හංසලි, ඉසලි තසාරා දියණියන්. දේශකයන්න් වහන්සේටත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා එසේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සියලු සත්වයන් සියලු භූතයන් හා සසර සැරිසරන සැමට මගඵල නිවන් පිණිස දායකත්වයේ දරන්නේ මීගලෑව සියඹලෑව පොතාන අංක 313 5 102 නිවසේ පදිංචි සුනේත්‍රා සඳමාලි කුමාරිහාමි මහත්මිය දෙමාපියන් හා දූදරු පිරිස. මේ අවස්ථාවේදී ධර්මශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ පුණ්‍ය ශක්තියෙන් ලෝක ශාසන ආරක්ෂක සියලු දෙවියෝ අනුමෝදන් වේවා. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරා මියගිය සෑම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සෑම දෙනාගේම නමින් මිය පරලෝකීය සියලු දෙනාටත් මේ ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටමත් මේ පින් බලෙන් උතුම් වූ අමා මහ නිවන් සුව පිණිසම හේතු වේවා. වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. ධර්මශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ පුණ්‍ය ධර්මයන් දෙවියන්ටත් මේ සෑම දෙනාටමත් මේ සෑම දෙනාගේම නමින් මේ පරලෝකීය සියලු දෙනාටමත් සියලු ලෝක වාසීන්ටත් උතුම් වූ අමා මහ නිවන් සුව පිණිසම හේතු වේවා. වාසනා වේවා සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව පින් අනුමෝදන් විය යුතුයි. ධර්ම ශ්‍රවණය කිරීමෙන් සෑම දිනාටම උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා. තෙරුවන් සරණ ලැබේවා. සත්ත ජටිල සූත්‍රය ඇසුරින් මිනිසුන් හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳ අද ධර්මානුශාසනාව පැවැත්වූයේ
ගලිගමුව යට්ටෝගඩ දම්රජ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ගන්තුනේ සුවන්න ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ඔබ ලෝකයේ කොයි රටක වාසය කළත් ඔබටත් පුළුවන් ඔබේ මියගිය ඥාතීන් වෙනුවෙන් සහ සුජීවත්ව වෙසෙන ඔබගේ ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමට සහ ආශිර්වාද කිරීමට මෙවැනි ධර්මදේශනාවක දායකත්වය ලබා ගැනීමට ඔබ අමතන්න ඕන මෙන්න මේ දුරකථන අංකයට 0112 69 71 40 0112 69 71 40. අපගේ WhatsApp අංකය 076 0 11 22 33 076 11 22 33. අපේ ධර්මදේශනා ශ්‍රවණය කිරීම සඳහා ඔබට පුළුවන් ස්වදේශීය සේවයේ YouTube නාලිකාව වෙත පිවිසෙන්නටත්.